ආදරණීය දරුවෙනි, අපි අද පාඨ ශ්‍රේණියේ සම්භාවිතාව පාඩම 29 ගැන කතා කරන්න යන්නේ. මේ සම්භාවිතාවට අපි කියනවා probability කියලා. අපිට ඉදිරියේදී මේ වචනේ අවශ්‍ය වෙනවා. මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට අහඹු පරීක්ෂණයකින් ලැබිය හැකි ප්‍රතිඵලයක සාර්ථක භාගය යනු කුමක්ද? පරීක්ෂණාත්මක සම්භාවිතාවය යනු කුමක්දැයි හඳුනා ගැනීම. සෛද්ධාන්තික සම්භාවිතාව කුමක්දැයි හඳුනා ගැනීමට හැකියාව ලැබේ. දැන් මේවා අපි පුංචි පන්තියේ පොඩ්ඩක් කතා කරලා තියෙන දේවල් ඔබට මතක් වෙයි. එහෙනම් මෙන්න බලන්න. සම්භාවිතාව probability සිදුවීමක විය හැකියාව. සිදුවීම. මේ සිදුවීම් ගැන අපි කතා කරන්නේ. නැගෙනහිරින් හිරි උදා වීම. මෙය ස්ථිරවම සිදුවන සිදුවීමක්. ඇත්තනේ අපි දන්නවනේ. ඉර නැගින්නේ නැගෙනහිරින්නේ. ඒ හැමදාම එක සිද්ධ වෙනවා. ඒක ස්ථිර සිදුවීමක් වශයෙන් අපි සලකනවා. අමාවක දිනයක පූර්ණ ඡන්දය දැකීම. අමාවකට පූර්ණ ඡන්දය නැහැනේ. ඒක කොහෙත්ම සිද්ධ වෙන්න බෑ. ඒකට අපි කියන්නේ සිදු නොවන සිදුවීමක්. එතකොට අපිට හම්බ වෙනවා සිදු නොවන සිදුවීම. ස්ථිරවම සිදුවන සිදුවීම. දැන් මේක බලන්න. කාසියක් උඩ දැමුව විට ඉහළට සිරස වැටීම. මෙය සමහර විට සිදුවන අහඹු සිදුවීම. ඒක අහඹු සිදුවීම. දැන් අපි කියන අද දවසේ වැස්ස ඇතිවීම. ඒතර අපිට ඒක කියන්න බෑ ස්ථිරවද? ස්ථිරව සිදු වෙනවද? සිදු නොවනවද? ඒකත් අහඹු සිදුවීම. ඒතර මේ සිද්ධි අපිට මුණ ගැහෙන සිද්ධි අපි කොටස් තුනකට වර්ග කරනවා. මොකක්ද කොටස් තුන? ස්ථිරවම සිදුවන සිදුවීම. ස්ථිරවම සිදු නොවන සිදුවීම. අහඹු ලෙස සිදුවන සිදුවීම. ඔන්න ඔය කොටස් තුන තමයි අපිට වැදගත් වෙන්නේ. මෙන්න පරිසරයේ සිදුවන සිදුවීම් වර්ග තුනකි. මං කිව්වේ ස්ථිරවම සිදුවන සිදුවීම්. සිද්ධි. ස්ථිරවම සිදු නොවන සිදුවීම්. සිද්ධි කියනත් කියනවා. අහඹු ලෙස සිදුවන සිදුවීම්. ඊළඟට දරුවන් ස්ථිරවම සිදුවන සිදුවීම්. දැන් ස්ථිරවම යමක් සිදු වෙනවා නම් ඒක අපි ගණිතේ විය හැකියාව එක ලෙස හඳුන්වනවා. එක කියලා ගන්නවා අංක 1. ස්ථිරවම සිදු වෙනවා. එක. ස්ථිරවම සිදු නොවෙනවා නම් ඒක වෙන්න බෑ. එහෙනම් අපි ඒකට බිංදුව දානවා. ඔන්න ආයි බලන්න ස්ථිරවම වෙන සිද්ධියකට සිදුවීම වලට අපි කියන්නේ එක අංක 1. ලකුණ 1. වටිනාකම 1. වෙන්න බැර නම් අපි කියන එක වෙන්න බෑ බිංදුවයි. එහෙනම් අහඹු සිදුවීමක් ගැන කියන්නේ. ඒක මොකද වෙන්නේ? එක බිංදුව නෙවෙයි. එක එකක් නෙවෙයි. ඒ අතර අගයක් ගන්නවා කියලායි අපි කියන්නේ. බිංදුවයි එකයි අතර. අහඹුනේ. ස්ථිරවම යන්න ඕන එකට යන්න ඕන. සිදු නොවෙනා නම් බිංදුවට යන්න. අහඹු තියෙන්නේ ඔය එකයි බිංදුවයි අතර. බිංදුවට වැඩි එකට අඩුයි. අහඹු සිදුවීමක අගය බිංදුවයි එකයි අතර තමයි තියෙන්නේ කියලා අපි ගන්නවා. ආයිත් බලන්න. ස්ථිරවම සිදු වෙනවා නම් එක ලෙස ගන්නවා. ස්ථිරවම සිදු නොවෙනවා නම් බිංදුව. අහඹු සිදුවීමට දෙන්නේ අපි බිංදුවයි එකයි අතර වටිනාකම. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක ගැන තමයි අපි ගොඩක් වෙලාවට කතා කරන්නත් යන්නේ. එහෙනම් බලන්න. නැගෙනහිරින් හිරු උදා වීමේ හැකියාව එකයිනේ. ස්ථිරවම වෙන එක. බටහිරින් හිරු උදා වීම වෙන්න බැරි දෙයක් බිංදුවයි. එහෙනම් කාසියක් උඩ දැමීමේදී සිරස උඩ අතට වැටීමේ හැකියාව බිංදුව වෙන්නෙත් නැහැ. එක වෙන්නෙත් නැහැ. එතකොට සිරස වීමේ හැකියාව තියෙන්නේ බිංදුවයි එකයි අතර. මොකද ඒක අහඹු සිදුවීම. අහඹු සිදුවීම. හරි. ආයිත් අර කියනවා සිදු වෙනවා නම් එක, සිදු නොවෙනවා නම් බිංදුව, අහඹු නම් බිංදුවයි එකයි අතර. හොඳයි අපි ඉදිරියට යමු. සාධාරණ කාසියක් උඩ දැමීම සලකන්න. සාධාරණ කාසියක් කියන්නේ හොර කාසියක් නෙවෙයි. දැන් සමහර කාසියක් අපි තුම එක පැත්තක ඊයන් ටිකක් ගාලා දැම්මොත් ඒක ඒ පැත්තමයි බරට පහළට වැටෙන්නේ. එහෙම ගන්න නෙවෙයි. සාධාරණ කාසියක් අරගෙන උඩ දැමීම සලකන්න. සිරස උඩ අතට වැටීමේ විය හැකියාව. අගය උඩ අතට වැටීමේ විය හැකියාවට සමානයි. සිරස වැටෙන්න තියෙන පැති දෙකයිනේ තියෙන්නේ. සිරස කියන්නේ හිසලි කියනවා අපි ඒකට හෙඩ් කියනවා. අගය කියන එකට අපි ටේල් කියනවා. වටිනාකම එකේ තියෙන්නේ. ඒතර සමාන හැකියාවන් තියෙනවා.
සාධාරණ කාසියක් නම් අගය වැටෙන්න තියෙන හැකියාවමයි සිරස වැටෙන්න තියෙන්නේ. එහෙනම් අපි කියනවා සිරස උඩ අතට වැටීමේ හැකියාව කීයද? අපි කියනවා 2/1යි. අගය උඩ අතට වැටීමේ හැකියාව. ඒත් අපි කියනවා කීයයි කියලාද? 2/1යි. සමාන හැකියාව තියෙන නිසා අපි කියනවා 2/1යි. තේරුම් ගත්තනේ? හරි. එහෙනම් අපි අංක 1 සිට 6 දෙක ලියා ඇති ධාතු කැටයක් ගොඩ දැමුව විට 1 සිට 6 දෙක ඕනෑම ඉලක්කමක් උඩ අතට වැටීමේ සමාන හැකියාවක් ඇත. ධාතු කැට දෙකලා තින්නේ අපි සෙල්ලම් කරන්නේ. පැති 6ක් තියෙන එක. අපි දාන උඩ. එක වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙක වැටෙන්න පුළුවන්. තුන වැටෙන්න පුළුවන්. ඒ වගේ 6 දක්වා වැටෙන්න පුළුවන්. මේ හැම එකටම ඉන්නේ සමාන හැකියාවක්. ඒ මේක සාධාරණ කැටයක්නේ. එක පැත්තකටවත් බර වෙලා නැහැ. එහෙනම් බලන්න පැති 6ක් තියෙනවා. එක පැත්ත උඩ අතට වැටීමේ විය හැකියාව කීයද එහෙනම්? ඔව් කියන්න. පැති 6ක් තියෙනවා. 6න් එකයි. බොහොම හොඳයි. ඒකම තමයි දෙක පැත්ත වැටීමේ හැකියාවත්. 6කින් එකයි. පැති 6න් එකයි. 3 උඩ අතට වැටීමත් 6න් එකයි. 4 වැටීමත් 6න් එකයි. 5 වැටීමත් 6න් එකයි. 6 පැත්ත උඩ අතට වැටීමත් 6න් එකයි. එහෙනම් ඒ අනුව ඕනෑම පැත්තක් 1 සිට 6 දක්වා ඕනෑම පැත්තක් උඩ අතට වැටීමේ විය හැකියාව 6න් එකයි. හැබැයි සාධාරණ ධාතු කැටයක් ඒක. අන්න ඒකත් වැදගත්. ඊළඟට 5 වැටීමේ විය හැකියාව කීයද? 5න් එකයි. එහෙනම් මට කියන්න 5 වැටෙන්න තියෙන හැකියාව 5න් එක නම් 6න් එකයි. පැති 6යිනේ 6න් එකයි. එතකොට 5 වැටෙන්න තියෙන හැකියාව 6න් එකයි. 6කින් එකයි. එහෙනම් 5 නොවැටීමේ හැකියාව කීයද? දැන් 5 අර ඉතුරු ඔක්කොම 5 නොවනේ වනේ. එන එක 6න් 5යි. 6කින් 5යි. 6කින් 5යි. 3 වැටීමේ හැකියාව 3 කියන්නේ එක පැත්තක්. අපි දැක්කා ඉස්සෙල්ලා 6න් එකයි. එහෙනම් නොවැටීමේ විය හැකියාව ඒකත් 6න් 5යි. 6කින් 5යි. කාසියක සිරස වැටීම. අපි කිව්වා 2කින් එකයි. එහෙනම් ඉතුරු දෙක තමයි සිරස නොවැටීම. වෙන විදිහට කියනවා නම් අගය වැටීම. සිද්ධියක් සිදුවීම 6න් එක නම් ඒ සිද්ධියම සිදු නොවීම 6න් 5යි. සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධයක් තියෙනවා. 6න් එක 6න් 5. 6න් එක 6න් 5 දෙකෙන් එක දෙක. මේ දෙක එකතුව එකයි හැමදෙස්සෙම. 6න් එකට 6න් 5 දැම්මොත් එකයි. දෙකෙන් එක දැම්මොත් එකයි. එකෙන් 6න් එකක් අඩු කරාමනේ 6න් 5ක් හම්බෙන්නේ. එක මුළු ගාන 6න් එකක් අඩු කරනවා. එක කියන්නේ 6න් 6යි. 6න් එකක් ගියාම අන්න එකෙන් අඩු කරලා තමයි සිදු නොවීම අපි ලබා ගත්තේ. අන්න දරුවෝ. එන අපි බලමු. 1 2 3 4 යෙදු සවිදි චතුස්තලාකාර ධාතු කැටයක් ගොඩ දමන්න. මේසය මත පැත්ත නිරීක්ෂණය කරන්න. දැන් ඝනකාකාර කැටයක් උඩට දැම්මොත් අපි උඩ පැත්ත තමයි වැටෙන පැත්ත හැටියට සලකන්නේ. චතුස්තලයක් දැම්මොත් මේසෙට වැටෙනවා. පැති 3ක් අපිට උඩින් පේනවා. 4 වෙනි පැත්ත තමයි මේසෙ තියෙන්නේ. ඒ උස්සලා බලන්න ඕනේ වැටෙන පැත්ත. මේසෙ ගෑවෙන පැත්ත තමයි වැටෙන පැත්ත ලෙස සලකන්නේ චතුස්තල කැටය. හොඳට මතක තියාගන්න. ඒකයි මං කියන්නේ. මේසය මත වැටෙන පැත්ත නිරීක්ෂණය කරන්න. එක වැටීමේ හැකියාව කීයද? පැති 4න් එකයි. එතකොට නොවැටීම එක වැටීම 4න් එකයි. නොවැටීම 4න් 3යි. ඉතුරු 3යි. තුන මේසය මත වැටීම 4න් එකයි. නොවැටීම එහෙනම් 4න් 3යි. එහෙනම් ඔන්න අපි කියනවා අහඹු සිදුවීමක් සිදුවීමේ විය හැකියාව P නම් එම සිදුවීම සිදු නොවීමේ හැකියාව ලබා ගන්න එකෙන් P අඩු කරලා. එකෙන් P අඩු කරලා. 1 ඍණ P. දැන් මේවා ලොකු පන්තියට යනවා. A level දක්වා ඊටත් එහා යනවා. කැම්පස් ගිහිල්ලත් යනවා. මේ ආරම්භය තමයි අපි ඕගොල්ලන්ට දෙන්නේ පුංචි. 1 ඍණ P. 1 ඍණ P. 1 ඍණ P. අපි යමු. අහඹු පරීක්ෂණයක පොදු ලක්ෂණ. දැන් මේ හිතන්න. කාසියක් උඩ දැමීමේ පරීක්ෂණයක් කරන්න යනවා.
එතකොට ඒ යම්කිසි ලක්ෂණ තියෙනවා. මොකද්ද? අපිට කාසිය උඩ දාන එක ඕන වතාවක් කරන්න පුළුවන් පරීක්ෂණය. එකම තත්ත්වයක් යටතේ පරීක්ෂණය ඕනෑම වාරයක් සිදු කළ හැකි වීම. ඊළඟට මොකක් වැටෙනවද කියලා දැන් පළවෙනි සැරේ උඩ දැම්මොත් අපි දන්නේ නැහැ. පරීක්ෂණයේ ප්‍රතිඵලය පරීක්ෂණය කිරීමට පෙර ස්ථිරව කියව නොහැකි වීම. එක්ක සිරස එක්ක වගේ. හැබැයි අනිත් ලක්ෂණය තමයි අපි දන්නවා ප්‍රතිඵල මොනවද කියලා. මොන ප්‍රතිඵලද මුළු වශයෙන් එන්න පුළුවන්. පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල සියල්ල පරීක්ෂණය කිරීමට පෙර කිව හැකි වීම. ඒ කියන්නේ අපි දන්නවා සිරස වැටෙන්න පුළුවන්, අගය වැටෙන්න පුළුවන්. මෙන්න මේ තොරතුරු තමයි වැදගත්. ඕනම වාර ගානක් කරන්න පුළුවන්. මොකක් ප්‍රතිඵලය වේද කියලා දන්නේ නැහැ. හැබැයි වෙන්න පුළුවන් ප්‍රතිඵල සියල්ල මොනවද කියලා අපි දන්නවා. අන්න අහඹු පරීක්ෂණයක් කියන්නේ ඒ වගේ එකක්. දැන් කැටයක් අරගන්න. කැටයක් අරගෙන අපිට ඕන වතාවක් උඩ දාන්න පුළුවන් පළවෙනි එක. අපි දන්නේ උඩ දැම්මොත් කීය වැටෙයිද කියලා උඩ අතට. නමුත් අපි දන්නවා ඊළඟට 1 ඉඳන් 6 දක්වා ඕනම එකක් වෙන්න පුළුවන්. අන්න ඒ තොරතුරු තමයි ඔය කිව්වේ. එහෙමනම් දරුවන් සාර්ථක භාගය සාපේක්ෂ සංඛ්‍යාතේ අපි බලමු. කාසියක් 50 වාරයක් උඩ දමා ලබාගත් ප්‍රතිඵල පහත වගුවේ දැක්වේ. කාසිය. සිරස වැටිලා තියෙනවා 23 වෙනි වතාවක්. අගය වැටිලා තියෙනවා 27 වතාවක්. එහෙනම් මෙන්න මේකේ මුළු වාර ගන්න 50යි. එකතුව 50යි. එතකොට 50 වාරයක් උඩ දැම්මා. එහෙනම් අපි කියනවා සිරස වැටීමේ සාර්ථක භාගය කියන එක 50න් 23යි. මුළු වාර ගණනින් කොච්චරක්ද සිරස වැටි? අගය වැටීමේ සාර්ථක භාගය 50න් 27යි. එහෙනම් බලන්න මොකක් හරි ප්‍රතිඵලයක් එක්ක සිරස එක්ක වගේ. ඒ කියන ප්‍රතිඵලයේ සාර්ථක භාගය හොයන්නේ පරීක්ෂණය සිදු කළ මුළු වාර ගණන. පල්ලෑ. ප්‍රතිඵලය ලැබූ මුළු වාර ගණන. සිරස නම් 23යි. අගය නම් 27යි. එහෙමයි සාර්ථක භාගය හොයන්නේ. හොඳයි අපි හිතමු කාසිය 100 වතාවක් උඩ දැම්මා. සිරස 47යි. අගය 53යි. දැන් කියන්න සාර්ථක භාගය සිරස වැඩීමේ. සිරස වැඩීමේ සාර්ථක භාගය 100න් 47යි. අගය වැටීම සාර්ථක භාගය 100න් 53යි. ඒක තමයි අපි සාර්ථක භාගය කියන්නේ. මේ වචනේ වැඩිපුර පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් අච්චු පොතේ තියෙනවා. හොඳයි. සම්භාවිතාව. අහඹු පරීක්ෂණයක යම් ප්‍රතිඵලයක් ලැබීමේ විය හැකියාව එම ප්‍රතිඵලය ලැබීමේ සම්භාවිතාව ලෙස හැදින්නේ. ඒක තමයි අපි කියන්නේ සම්භාවිතාව. ප්‍රතිඵලය ලැබීමේ විය හැකියාව. විය හැකියාව වෙන්න පුළුවන්කම. දැන් කාසියක් දැම්මොත් මොනවද? වෙන්න පුළුවන් සිරස අගය වැටි. එහෙනම් සිරස වැටීමේ සම්භාවිතාව සිද්ධි දෙකෙන් එකයි. අගය වැටීමේ සම්භාවිතාවත් දෙකෙන් එකයි. ඒක තමයි සම්භාවිතාව කියලාත් කියන්නේ. එහෙනම් සාධාරණ ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයකදී ලැබුණු ප්‍රතිඵල පහද දැක්වේ. බලන්න කැටය කී පාරක් උඩ දැම්මද? 100යි 200යි 300යි. මලේසියාට දුන්නා මේ 100යි 200යි 300යි. 300 වාරයක් උඩ දාලා තියෙනවා. මුළු වාර ගන්න 300යි. එහෙනම් කියන්නේ එක වැටීමේ ඔය පරීක්ෂණයේ සම්භාවිතාව මේ තර්ක කරලා ගන්න එක නෙමෙයි. මේක පරීක්ෂණයේ ප්‍රතිඵල උඩ සම්භාවිතාව. මුළු සිද්ධි ගන්න 300යි. එතකොට එක වැටලා දිනවා කී වතාවක්? 47 ව. සාර්ථක භාගයම තමයි. තුන වැටීම 49යි 300. හරි. පහ වැටීම 48යි 300. ඕන එක සුළු කරන්න පුළුවන්. නමුත් මම සුළු කරන්නේ නැහැ. ඔබේ තේරුම් ගැනීම පහසු වෙන්න. 5 හෝ 6 වැටීම. ඒ මොකද? 5 වැටුණත් කමන්නේ. 6 වැටුණත් කමක් නැහැ. ඒකට 5 වැටලා තිනවා 48 වතාවක්. 6 වැටලා තිනවා 52 වතාවක්. එහෙනම් 300න් 100යි. සුළු කරොත් 3න් 1යි. 3න් 1යි. 3න් 1යි. 3න් 1යි. ඕනනම් මේක සුළු කරොත් 12ක් 4යි 12 2 24යි 60ට 5යි
25න් 4යි. සුළු කරොත් ඕනනම් එහෙමයි එන්නේ. හරි. 7 වැටීමේ පරීක්ෂණාත්මක සම්භාවිත. ළමයි 7 කියන සංඛ්‍යාව වැටීම. 7ක් නැහැනේ. නැතිව වැටෙන්න පුළුවන්. බෑනේ. 300න් බිඳුවයි. ඒතකොට බිඳුව 300න් බෙදුවා කියන්නේ වෙන්න බැරි නිසා අපි ඒකේ සිද්ධිය බිඳුවයි කියලා ගන්නවා. වෙන්න බෑ නම් ඒක බිඳුවයි. 1 සිට 6 දක්වා ඕනෑම සංඛ්‍යාවක් වැටීම. එහෙම ඇහුවොත් 1 සිට 6 දක්වා ඕනෑම සංඛ්‍යාවක් වැටීම. 300න් 300යි අන්න 1යි. ඒ අතර ආවේ අනිත් ඔක්කොම. අනිත් එක වෙන්න බැරි එක බිඳුව. බිඳුව 1යි අතර තියෙන බව දැක්කා. දැක්කනේ? මේ ඔක්කොම ඒ අතර තියෙන්නේ. බිඳුවයි 1යි. මුළු සිද්ධි සිදුවීම 1යි. 7 වැටෙන්න බැරි එකක් බිඳුවයි. අනිත් ඔක්කොම භාග සංඛ්‍යා. බිඳුවයි 1යි අතර තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. හොඳයි. සෛද්ධාන්තික සම්භාවිත. මොකද සෛද්ධාන්තික සම්භාවිත? මේ සෛද්ධාන්තික සම්භාවිතාව කියන්නේ සෛද්ධාන්තික theoretical probability. මේකේ තේරුම මේ මම අදහන විදිහට වචනයක් තියෙනවා. පොතේ හැටියට සම්භාවිතාව. පොතේ හැටියට. දැන් පොතේ හැටියට අපි ඉස්සර කියලා යම් දේවල් අපි පොතේ හැටියට. පොත කියන විදිහට තර්කානුකූල, තාර්කික. පරීක්ෂණව නෙමෙයි තාර්කික. දැන් කාසිය පැති දෙකයි. එහෙනම් සිරස වැටීමේ හැකියාව තර්ක කරලා ගත්තොත් සෛද්ධාන්තික සම්භාවිතාව පොතේ හැටියට 2න් 1යි. අගය වැටීමත් 2න් 1යි. ඒකට අපි කියනවා සෛද්ධාන්තික සම්භාවිතාව. ගොඩක් වෙලාවට මේ වචන නිතරම පාවිච්චි කරන්නේ අපි සම්භාවිතාව කියලා කියන්නේ මේකට තමයි. සෛද්ධාන්තික සම්භාවිතාව. අර්ග පරීක්ෂණය කරලා ගත්ත ප්‍රතිඵල පරීක්ෂණාත්මක සම්භාවිතාව. මේක තර්ක කරලා ගන්න සෛද්ධාන්තික සම්භාවිතාව. මං කියන වචන තමයි පොතේ හැටියට සම්භාවිතාව. පොතේ හැටියට. දැන් සමහර දේවල් පොතේ හැටියට කරන්න ගියොත් අමාරුවටපත් වෙනවා. දැන් සමහර ආර්ථික විද්‍යාව පොතේ හැටියට දෙන නීති තියෙනවා. නමුත් ඕක රටක ක්‍රියාත්මක කරන්න ගියොත් සමහරට ඒක පොතේ හැටියට කරන්න ගිහලා අමාරුවටපත් වෙච්ච අවස්ථා අපි ඉතිහාසයේ දැකලා තියෙනවා. එතකොට පොතේ හැටියට යන්න බැරි අවස්ථා සාමාන්‍ය ජීවිතයේ තියෙනවා. මෙතන අපි ගන්නේ පොතේ හැටියට. පොතේ හැටියට පොත කියන විදිය. තර්කානුකූලව ගන්න එක. තර්කය. සිරස ලැබීමේ සෛද්ධාන්තික සම්භාවය. පැති දෙකයි දෙකෙන් එකක් සිරස. පොතේ හැටියට සෛද්ධාන්තික කියන්නේ ඒකයි. මම හිතන්නේ හොඳ වචනේ කියලා මම අදහන විදිය. හොඳයි. අංක යෙදු සවිධි චතුස්තලාකාර 1 2 3 4 අංක යෙදු සවිධි චතුස්තලාකාර ධාතු කැටයක් උඩ දැමුව විට පැති 4ක් තියෙනවා. එක වැටීමේ සෛද්ධාන්තික සම්භාවිතාව කියන්නේ 4න් 1යි. හරිනේ තර්කානුකූලයි. 3 වැටීමත් 4න් 1යි. 3යි නෙමෙයි 3 කියන ඉලක්කම වැටීම. 4 වැටීමත් 4න් 1යි. හැම එකක්ම වැටීමේ තර්කානුකූලව ගත්තොත් පොතේ හැටියට සම්භාවිතාව 4න් 1යි. හරි. ඔන්න අපේ අචුපතට අපි එනවා. ස්ථිරවම සිදුවෙන සිදුවීම් 3ක් ලියන්න. සිද්ධි 3ක් කියන ස්ථිරවම සිදුවන. අපි දාමු. ඔව්. මොකද්ද කියන්නේ? ගඟක් මුහුදට ගලා යාම. මුහුදට ගලා යාම. දැන් ස්ථිරව සිදු නොවන එකක් ගඟක් ඉහළට ගැලීම. ඒකම ගන්න පුළුවන්. ගඟක් මුහුදේ සිට ඉහළට ගලා යාම. ගලා යෑම. ගලා යාමද යෑමද ගලා යෑම. හරි. තව ස්ථිරව සිදුවන සිදුවීමක් කියන්නේ. ඔව්. අඹ ගසකින්
අඹ ගෙඩියක් වැටීම වෙනවනේ. අඹ ගසෙන් අඹ ගෙඩියක් වැටීම. ඊට වඩා හොඳේ ඔයගොල්ලන්ට කල්පනා වෙයි. මට හිතෙනවා මේක 1 මේක 2. අඹ ගසකින් පොල් ගෙඩියක් වැටීම. අඹ ගසකින් ඒකම කියන්න ඕනේ නැහැ. දේශයට අපි කිව්වා අඹ ගහෙන් පොල් ගෙඩියක් වැටීම. ඒ වගේ ඕන තරම් අපිට ස්ථිරව සිදුවන සිදුවීම් කියන්න පුළුවන්. දැන් කින්දර ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඔව් අපි දන්නවනේ. පිච්චෙයි. පිච්චීම. පිච්චීමනේ හරිනේ. කින්දර ඇල්ලුවොත් පිච්චීම. ඒකත් අපි දන්නවා ස්ථිරව සිදු වෙනවා. අල්ලලා බලන්න දෙයක්වත් නැහැ. සිදු නොවන එකක් කියන්නේ. ඔව්. සිදු නොවන එක කියන්න බලන්න. ඕන එක කියන්න පුළුවන්. කෝච්චියට පැන්නොත්. කොච්ච හයියෙන් යන කෝච්චියට ශීඝ්‍රගාමී දුම්රියට පැන්නොත් නොමැරී සිටීම වෙන්න පුළුවන්. මැරෙන්න තු ඉන්න පුළුවන්. බෑ. වතුරට වැටලා නොතෙමී සිටීම. ඒක දාමුනේ. වතුරට වැටි නොතෙමී සිටීම. මම හිතන්න බැලුවේ ඕගොල්ලොන්ට නිතර මේ හමු නොවන දේවල් ටිකක් කියන්න. නොතෙමී සිටීම. අපි දන්නවා වතුරට වැටුනොත් තෙමෙනවා. ගිලෙනවා කියන්න බෑ ප්‍රමාණය අනුව. ඒස අපි කියනවා නොතෙමී සිටීම. නොතෙමෙන්නේ නැහැ තෙමෙනවා. හරි. යම් අහමු සිදුවීම් 3ක් කියන්න. අද සවස වැස්ස ඇතිවීම. අද සවස වැස්ස ඇතිවීම. තව එකක් කියන්න. අපි දන්නේ ගොඩක් තින්නේ සමබර කාසියක්. උඩ දැමීම. දැන් මං කියනවා මගේ පන්තියේ ළමෙක් නැගිටින්න. පන්තියේ ළමෙක් නැගිටින්න. අහඹු සිදුවීම. අහඹු තේරීම. හරි මං කියනවා භාග්‍යයා නැගිටින්න. එතකොට අනිත් අය නැගිටින්න බෑ. භාග්‍යයා විතරයි නැගිටින්න. ඒක අහඹු නෙමෙයි. පන්තියෙන් ළමෙක් තෝරා ගැනීම. පන්තියෙන් ළමෙක් තෝරා ගැනීම. පන්තියේ නම කියන්නේ නැතුව අපි කියුවේ ළමෙක් කියලා. පන්තියකින් නම නොකියා කියලා දාමු. නම නොකියා ළමෙක් තෝරා ගැනීම. ළමෙක් එන්න අපි එහෙම කියන වෙලාවල් තියෙනවනේ. අහමු ලෙස. කොයි ළමයා ආවත් ප්‍රශ්නයක්. 1 2 3 4 ලෙස පැතිවල ලකුණු කර ඇති සාධාරණ මං කිව්වේ. සවිදි චතුස්තලාකාර කැටයක් වරක් උඩ දමා යටට වැහැරී වැටෙන පැත්ත ඇති අංගය නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයේ ප්‍රතිඵල ලියා දැක්ව. එක පැත්ත වැටීම යටට. මං කිව්වේ පැති 4 නම් 2 පැත්ත වැටීම. ඒක වෙන්නත් පුළුවන්. 3 පැත්ත වැටීම. හරිනේ. තව කියන්න. පැති 4යි තියෙන්නේ. චතුස්තලයක්. 4 පැත්ත වැටීම. 1 වැටීම 2 වැටීම 3 වැටීම 4 වැටීම. සිද්ධි 4ක් වෙන්න පුළුවන්. චතුස්තල කැටේ මං ගෝ උඩට 3ක් පේනවා. වැදෙන පැත්ත ගන්න. පහද දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න ඕනාගන්න.
ගසකින් ගිලිහුණු ගෙඩියක් පොළොවට වැටීම. අනිවාර්යෙන් ගිලිහුණොත් බිමට වැටෙනවා නිසා තමයි ඒගොල්ලෝ එක දීලා තියෙන්නේ. ස්ථිරවම වෙනවා. නැගෙනහිරින් ඉර පෑයීම අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. එක. හරි. අද සඳුදානම් හෙට බදාදා වීම. ඔය තියෙන ඕන තරම් සිද්ධි. අද සඳුදානම් හෙට බදාද? නෑ. වැරදි. වෙන්න බෑ කොහොමද? තරමින් සමාන රතු පබළු 10ක් හා නිල් පබළු 2ක් ඇති බෑගකින් ගත් පබළුවක් රතු පාට පබළුවක් වේ. පබළු 10ක් රතු 2ක් නිල්. එතකොට මොකද වෙන්නේ? ඔක්කොම 12ක් තියෙනවා. 10ක හැකියාවක් තියෙනවා රතු ලැබෙන්න. 2ක හැකියාවක් තියෙන්නේ නිල් ලැබෙන්න. එතකොට රතු පබළුවක් ලැබීමේ හැකියාව වැඩි. එහෙනම් මේකෙන් කොකද තෝරගන්න ඕනේ? භාගය කො මේකනේ. ඔව් හරි. භාගය සහ එක අතර තමයි එන්නේ. ඇයි? මේකේ පබළු 10ක් තියෙනවා. මේකේ 2යි. 12න් 10යි 12න් 2යි. මේ පැත්ත වැඩි. මේ පැත්ත වැඩි. පැති වල එක දෙක ආකාර ලකුණු කර ඇති සාධාරණ ධාතු කර දැවෙන්නේ වැටෙන පැත්තේ එක ලැබීම. මේකේ 3යි මේකේ 3යි. එතන හරියටම භාගයයි. සමාන හැකියාවක් තියෙනවා. මෙතන මේවෙන් ගන්න ඕනේ උත්තර. භාගය තමයි ගත්තේ. හරි. තරගදී කාසිය වාසිය ලැබීම. කීයද? ඔය බලන්න. ක්‍රිකට් තරගේ කාසිය වාසිය. දෙකෙන් එකයි. පැති දෙකයිනේ. 1/6 අංගදී සාධාරණ ධාතු කඩයක් ඉහළ දැමෙන්නේ. 2කට වැඩි සංඛ්‍යාවක් වැටීම. ඒතර 2කට වැඩි. එක තමයි වෙන්න බැරි. අනිත් ඔක්කොම වෙන්න පුළුවන්. 5ක්ම වෙන්න පුළුවන්. එතකොට භාගයට වැඩි එක භාගයත් එකත් අතර. භාගයත් එහෙමයි ලියලා තියෙන්නේ. එකත් අතර. භාගය සහ එක අතර කිව්වත් කමක්. ඔත්තේ සංඛ්‍යා දෙකක ඓක්‍ය ඉරට්ටේ සංඛ්‍යාවක් වේ. මොකද වෙන්නේ? ඕනම ඔත්තේ සංඛ්‍යා 1යි 3යි 4යි. 7යි 3යි 10යි. එතකොට ඔත්තේ සංඛ්‍යා දෙකක ඉරට්ටේ සංඛ්‍යාවක් වීම සම්පූර්ණයෙන් වෙන්න පුළුවන් සිද්ධියක්. එතකොට 1යි. හරි. ඔබේ පන්තියේ තෝරාගත් ළමයෙකුගේ උපන්දිනය ජනවාරි 2 වීම. මොකද කියන්නේ? ජනවාරි 2 උපදින්න දවස් 365ක් තියෙනවා අවුරුද්දට. ඒකෙන් ජනවාරි 2 කියන්නේ එක දවසක්. සමහරවල් 366කුත් තියෙනවා. ඒතකොට 365න් එක දවසක් තමයි මේක. ඒතකොට බිඳුවක් වෙන්නේ නැහැ හැබැයි. 0.1යි අතර. 0යි භාගයයි අතර. 0යි භාගයයි අතර. 0වත් භාගයත් අතර. භාගයටත් වඩා අඩුයි. හරි. ජනවාරි කෙනින්ද ඕන දවස් 31කින් ගත්තත් ඒත් හිතන්න පුළුවන්. මිනිසෙකු මේ යන දවස සඳුදාවක් වීම. දවස් 7ක් තියෙනවා. ඒ මාසෙ මැරෙන්න ඕනේ සඳුදා. දවස් 7ක් තියෙනවා. තව දවස් 6ක් තියෙනවා. සඳුදා මැරෙන්න ඕනේ. ඒතකොට බිඳුවට වැඩි කොහොම හරි දවසක් තියෙනවනේ. නමුත් භාගයට වඩා අඩුයි. දවස් එක දවසක් නේ 7කින් භාගයට වඩා අඩුයිනේ. එන උත්තරේ බිඳුවත් භාගයත් අතර. අන්න අපි ප්‍රශ්න ටික ලස්සනට බේරගත්තා. හරි. අපි බලමු. මෙන්න මේක බලන්න. මම ඔබේ අච්චුපතේ තියෙන මෙන්න මේ තොරතුරු ටික දුන්නා ඔබේ අවධානයට ලක් කරන්න. මේ කාසියක් උඩ දාලා ඇත්තටම 20 වතාවක් ලබාගත් ප්‍රතිඵල තමයි මේකේ තියෙන්නේ. එක වතාවක් උඩ දැම්මා. හිස එකපාරක් ලැබුණා අගය බිඳුවයි. එහෙනම් හිස වැටීමේ සාර්ථක භාගය 1යි අරකේ බිඳුවයි. ඔන්න සාර්ථක භාග මේ එක අවස්ථාවල අපි ලබාගෙන තියෙනවා. දැන් පොඩ්ඩක් බලන්න අවස්ථා දෙකක් උඩ දාපු මෙන්න මේ අවස්ථාව. උත්තරේ දෙකෙන් එකයි යන්නේ 0.5යි. අපේ උත්තරේ. හරි. මෙන්න මේකත් බලන්න හතරක් දාපු අවස්ථාවෙත් දෙක වැටිලා තියෙනවා. ඒකත් 0.5යි වෙන විදිහකට කියනවා නම් භාගයයි.
බලන්න. ඊළඟට ආයෙත් එනවා 8ක් දාපු අවස්ථාව. ඒකෙත් භාගය ඇවිල්ලා තියෙනවා. මේ ඇත්ත පරීක්ෂණයක ප්‍රතිඵල අපිට සපයලා තියෙනවා. ඔයාලා කරන්න බලන්න මම මේවා කරවලා තියෙනවා පන්තිවල. අනිවාර්යෙන් කරලා බලන්න 20 පාරක් උඩ දාලා. ඔයගොල්ලෝ මේකෙන් කොයි එකටද වැටෙන්නේ කියලා. තව තියෙනවා මට මෙතනත් හම්බ වෙනවා. 10ක් දැම්මොත් ගොඩක් අවස්ථාවල ලැබිච්ච ප්‍රතිඵලය මේ. ඒකත් භාගයයි. අපි කිව්වේ සිරස වැටීම දෙකෙන් එකයි අගය වැටීම දෙකෙන් එකයි කිව්වේ ওই අවස්ථාව. ආයිත් කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන තියෙනවා. 16ක් දාපු එකක් තියෙනවා. භාගයයි භාගයයි. ඔය ඇත්ත ප්‍රතිඵල මම කරපු පරීක්ෂණයකත් මට ওই ප්‍රතිඵල ලැබිලා තියෙනවා. දැන් අපි පාසල් වල උගන්වද්දි මොකද කරන්නේ? මේවා දරුවෝ ලවවා මේ ක්‍රියාකාරකම් කරනවා. කොහොම විනෝදෙන් කරනවා ළමයි. අන්න. එතකොට බලන්න මේ අපිට ලැබුණේ මොනවාද? මේ ප්‍රතිඵල. මේ හැම එකේම උත්තරේ භාගය වෙච්ච අවස්ථාව. 0.5 කියන්නේ භාගයයි මේ. භාගයයි. 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 නමුත් ඔයගොල්ලෝ අනිත්‍යවත් බලන්න. මේ හැම උත්තරයක්ම 0.5ට ළඟයි. නේ 5යි 3යි. මේක ටික වෙනස් වෙලා තියෙනවා. ගාක් මේකත් වෙනස් වෙනවා. බොහොම කලාතුරකින් තමයි වෙනස් වෙන්නේ. අනිත් හුඟාක් උත්තර 0.5ට ළඟයි. ඒ කියන්නේ අපි පරීක්ෂණයක් වැඩි වාර ගණනක් සිදුවීමේ. දැන් 100 පාරක් උඩ දැම්මොත් කාසියක්. කවදාවත් 80ක් සිරස වැටිලා 20ක් නෙමෙයි එන්නේ. 50ට කිට්ටු ගාණක් සිරස 50ට කිට්ටු ගාණක්. මම 1000 පාරක් කරා නම් බොහොම කිට්ටුයි 490 ගණන් එනවා. 500 1 2 එනවා. ඒතර පරීක්ෂණය කරන වාර ගාන වැඩි කරන්න අපේ උත්තරේ අර සෛද්ධාන්තික සම්භාවිතාව කරා ළඟා වෙනවා. අනිවාර්යෙන් ළඟා වෙනවා. ඒතර දැන් අපි හිතනවා සාමාන්‍යයෙන් ජීවිතේ සමහර සිද්ධි පිළිවෙලක් නැතුව සිදු වෙනවා කියලා. නමුත් ඒවා බැලුවම පරීක්ෂණයක් කරලා ඒවට යම්කිසි සිද්ධියකට සිදුවීමකට පිළිවෙලක් තියෙනවා. ඒක මේ ගණිතයේ මේ කොටසෙන් අපි දකිනවා. හරි. අපි යමු. 29යි 2 අභ්‍යාසය. ඔන්න බලන්න. බෑගයක එක සමාන වූ පබළු තුනක් ඇත. රතු නිල් එක සමාන වූ පබළු තුනක් ඇත. ඒවා රතු නිල් කහ. මෙතින් රතු නිල් කහ වර්ණ ගන්නවා ඇත. පළමුව පබළුවගෙන වර්ණය සටහන් කර නැවත මල්ලට දමා දෙවෙනි වර පබළුවක් ගනු ලැබේ. මෙසේ පරීක්ෂණය 50 වතාවක් කිරීමෙන් පසු ලැබුණු ප්‍රතිඵල සටහන. මෙවන් මේක එකතුව 50යි. හරි. එහෙනම් රතු පබළුව ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව. මේ පරීක්ෂණයේ ප්‍රතිඵල රතු ලැබිලා තිනවා 50න් 18ක්. 50න් 18යි. සුළු කරොත් 25න් 9 දාන්නත් පුළුවන්. හරි. නිල් පබළුව 50න් 17යි. පරීක්ෂණාත්මක සම්භාවිතාව. මොකද මේ පරීක්ෂණයේ ප්‍රතිඵල මමත් පෙන්වන්නේ. කහ පබළුවක් ලැබීම 50න් 15යි. 5න් සුළු කරන්න. 5 වරක් 3යි 5 වරක් කීයද? 10යි. හරිචෝ. හරිනේ? හරි. අපි යමු. 1 සිට 4 දෙක ඉලක්කම් ලියූ සමබර චතුස්තල ධාතු කැටයක් 40 වාරයක් උඩ දැමීමේදී ප්‍රතිඵල අර තියෙන්නේ. 1 8 පාරයි, 2 11 පාරයි, 3 10 පාරයි, 4 11 පාරයි. එකතු කරොත් ඓක්‍ය 40ක් එනවා වාර ගන්න. 40ක් එනවා. හරි. දෙක ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව 40න් 11යි. ඉරට්ටේ සංඛ්‍යාවක් 2 ඉරට්ටේ සංඛ්‍යාවක් 4 ඉරට්ටේ සංඛ්‍යාවක්. එතකොට 11යි 11යි 22යි. 40න් 11 ධන 11 මම එහෙම දාලා පෙන්නනවා. 22යි. සුළු කරොත් 20න් 11යි. හරිනේ? ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම. මොනවද ප්‍රථමක සංඛ්‍යාව? 2 3 11යි 10යි 2 3 11යි 10යි 11යි 10යි 40න් 21යි. හරි.
අංක එකට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව. අංක එකට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබීම. ඕමි. තොර එකට වඩා වැඩි නම් මේ 42ම. මේක 8 නෑ 32ම. 40යිනේ. මේ 8 ගියාම 32යි. එතකොට 40න් 32යි. 32 එන්නේ කොහොමද? 11 ධන 10 ධන 11. එහෙම ලියන්න ඕනේ මං තේරෙන්න ලියුවා. 32යි 40. 8 වරක් 4යි සුළු කරොත් 8 වරක් 5යි. හරිද? හරි. යමු. විනිවිද නොපෙනෙන කඩදාසි බෑගයක් තුල පාටින් පමණක් වෙනස් වූ එකම ප්‍රමාණය එකම හැඩේ රතු බෝල 4කුත් නිල් බෝල 5කුත් කොළ බෝල 2කුත් රතු 4යි නිල් 5යි කොළ පාට 2යි. අත බෑගයට අද තමයි එක් බෝලයක් විතර ගැනීමේදී එම බෝලය රතු පාට බෝලයක් වීමේ සම්භාවිතාව. අනවා මේ අච්චුපතේ මේක පෙන්නලා තියෙන්නේ මේ රතු පාට බෝල ගන්න මුළු බෝල ගන්න. රතු පාට බෝල 4යි මුළු බෝල කීයද? ඔව් 11යි නේද? 4යි 5යි 2යි 9 2 11යි. අන්න හරි. ඔය නිල් පාට බෝල වීම සම්භාවිතාව 11න් 5යි. හරි. කොළ පාට බෝල වීම 11න් 2යි. මුළු බෝල ගන්න මෙතන කොළ පාට බෝල ගන්න මෙතන. අන්න එහෙමනේ කරන විදිය පවා අන්න අපි ලස්සනට පෙන්වනවා. ඒගොල්ලෝ දීලා තියෙන එකමයි පෙරෙව්වේ. යමු. පැතිවල 1 සිට 6 තෙක් ලකුණු ගන්න ලද සමවර ධාතු කැටයක් උඩ දැමීමෙන් පසු 5 තෙකගේ සම්භාවිතාවය. බබෝ අංක 5 ලැබීම. එහෙනම් සම්භාවිතාව අපි තර්ක කරලා ගමු. ඔක්කොම පැති 6යි. ඒකෙන් 5 කියන්නේ එක පැත්තක්. ඉරටේ සංඛ්‍යාවක් වීම. සම්භාවිතාව. අනේ කියන්නේ. කැටේ ඉරටේ සංඛ්‍යාව තමයි 2 4 6. එතකොට ඔක්කොම සිද්ධි 6යි 6න් 3යි. කියන්නේ දෙකෙන් එකයි සුළු කළොත්. ලැබුණු අංකය සමචතුරස්‍ර. 1යි 4යි සමයි සමචතුරස්‍ර සංඛ්‍යා. ඒ ඔක්කොම 4යි 6යි 6යි 6න් 2යි සම්භාවිතාව. සම්භාවිතාව 6න් 2 සුළු කළාම බබෝ 3න් 1යි. හරි 3 සුළු කළාම තිබ්බා 3න් 1යි. බෑග් එක සුදු පබළු 3යි. සුදු පබළු 3යි. සුදු පබළු 3යි. කළු පබළු 2යි. නිල් පබළු 1යි. සුදු පබළු 3යි, කළු පබළු 2යි, නිල් පබළු 1යි අතර. කොම 6ක් තියෙනවා. අහමු ලෙස පබළුවක් ගත් විට පහද එකේ සම්භාවිතාව සොයන්න. සුදු පබළුවක් ලැබීම ඕනම සම්භාවිතාව කියලා ලියන්න මෙතන ලේසියට. සම්භාවිතාව ඔක්කොම 6යිනේ. සුදු පබළු 3යි. සුළු කරොත් 2න් 1යි. කළු පබළුවක් ලැබීමේ සම්භාවිතාව කියන්න. කළු පබළු කීයද? 2යි. 6න් 2යි. දෙවරක් 1යි, දෙවරක් 3යි. නිල් පබළුවක් ලැබීමේ සම්භාවිතාව. හරි ලේසි ප්‍රශ්න. හරි ලේසි. නිල් පබළු කීයක් තිබුණා? 1යි. එහෙනම් 6න් 1යි. සුදු හෝ කළු. සුදු වුණත් කමන්නේ, කළු වුණත් කමන්නේ. එතකොට 5ක් තියෙනවා මෙතන. සම්භාවිතාව. සම්භාවිතාව. 3 ධන 2යි 6න් ආපු විදිය ලිව්වා 6න් 5යි. කළු පබළුවක් නොලැබීම. කළු පබළුවක් නොලැබෙනවා නම් ලැබෙන්න ඕනේ මේ දෙන්න. 3යි 1යි
සම්භාවිතාව. කළු පබළුවක් නොලැබීම. සම්භාවිතාව. මෙවන් තුනෙන් එකයිනේ කළු පබළුවක් ලැබීම. එහෙනම් නොලැබීම. අපිට එකෙන් ගන්නකොට වඩා තේරුණානේ ඔයගලන්ට එකෙන් තුනෙන් එකක් අඩු කරනවා. එක කියන්නේ 3න් 3යි. 3න් එකක් ගියාම 3න් 2යි. මෙතන 6න් 4යිනේ 3න් 2යි. එහෙමත් ගන්න තිබ්බා. හරි. රතු බබළුවක් ලැබීම. ඕ රතු බබළු නෑ. රතු බබළු නෑ. නැති ඒවා ලැබෙන්න බෑ. එහෙනම් සම්භාවිතාව. මං කිව්වේ නැති ඒවා ලැබෙන්න බෑ. 6න් 0යි කියන්නේ දරුවා 0යි. 0යි. හරිද? හරි. රූපේ දැක්වෙන ආකාරයේ වෘත්තාකාර ආස්තරය සමාන කොටස් 5කට බෙදා එම කොටස් වල ABCD ලෙස නම් කර ඇත. එහි කේන්ද්‍රයේ සවි කර ඇති දර්ශකය කරකවා නැවතීමට ඉඩ හැරිය විට දර්ශකය නවතින ස්ථානය ලබා ගත හැකිය. මේ අනුව පහත එකකෙහි සම්භාවිතාව සොයන්න. දර්ශකය D මත නැවතීම. D කියන්නේ මේ 5න් 1යි. එහෙනම් සම්භාවිතාව 5න් 1යි. A හෝ D කියන්නේ දෙපළක් තියෙනවා. එහෙනම් සම්භාවිතාව 5න් 2යි කියලා එකපාර දැම්මත් කමන්නේ. BC කියන්නේ 3යි. සම්භාවිතාව 5න් 3යි. B මත හෝ C මත හෝ E මත 5න් 3යි. අන්න බබු. බොහොම ලේසි. හරි. සාරාංශයට අපි එනවා. යම් කිසි සිද්ධියක් සිදුවීමට ඇති හැකියාව සම්භාවිතාව නම් වේ. සම්භාවිතාව නම් වෙන්න බැරි සිදුවීමක් නම් 0යි. ස්ථිරවම වෙනවා නම් 1යි. අනිත් ඒවා ඒ අතර වෙනවා. ඒ අනුව ආහුව පරීක්ෂණයකින් ලැබිය හැකි ප්‍රතිඵලයක් නම් මේවා මෙම පරීක්ෂණය එකම තත්ත්වයට පුන පුනා කීප වාරක් සිදු කළ හැකිය. මං කිව්වා. ඒ ප්‍රතිඵලයේ සාර්ථක භාගය වන්නේ පරීක්ෂණය කළ මුළු වාර ගණන ඒ ප්‍රතිඵලය ලැබුණු වාර ගණන. යම් සසම්භාවී පරීක්ෂණයක සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාව ඇති විට සමාන හැකියාව නම් දැන් කාසියක පැති දෙකයි සමාන හැකියාව. ඒතර දෙකෙන් එකයි. මුළු ගාණෙන් එකයි. කැටයක එකසන් 6යි යමක් වැඩිම 6න් එකයි. අන්න එක තමයි ඒ කියන්නේ. ඒතර බලන්න බොහොම පොඩි පාඩමක් අපි ලස්සනට කියලා දුන්නා. හැබැයි ඉදිරියට යන්නේ පාඩමක් මේක. ඊළඟ අවුරුද්දේ තව ටිකක් දුර යනවා. තව ටිකක් දුර යනවා. ටික ටික දුර යනවා. ඒතර මතක තියාගන්න අර එකෙන් අඩු කරලා ගත්ත සිදු නොවීම. සිදු වෙන්නේ දැන් පබළු 6ක් තියෙනවා. එකක් කහ පාට. කහ එකක් ලැබීම 6න් එකයි. නෝ ලැබීම එකෙන් අඩු කරාම 6න් 5යි. ඒක වැදගත්. ඒතර දරුවනේ අපි ඔබේ සම්භාවිතාව පාඩම මම මගේ උදාහරණ ගැටලු කලින් පෙන්නුවා. ඊට පස්සේ ඔබේ අච්චුපතේ සියලුම නිදසුන් සියලුම ගැටලු කතා කරලා මේ පාඩම සම්පූර්ණයෙන් මෙතනින් අපි නිමාවටපත් කරනවා.